දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. මිනුවන්ගොඩ ඇගලුම්කම් හලේ තවත් 220කට කොවිඩ්. මිනුවන්ගොඩ ආශ්‍රිත සමස්ත ආසාදිත පකුර 323ක් දක්වා ඉහළට. හිටපු අගමැති රනිල්ගෙන් පාස්කු කොමිසමට පැය 1.5ක සාක්ෂි. හේමසිරි පූජිත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි. හිටපු ජනපති මෛත්‍රී කොමිසමට කියයි. රියාජ් බදියුදීන් නිදහස් කළත් පරීක්ෂණ නවත්වා නැහැ. ඇමති චමල් පාර්ලිමේන්තුවේදී කියයි. ලොව 10 දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්. ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි. ට්‍රම්ප් සුවේ නොලබාම රෝහලෙන් පිටව යයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවක සේවිකාවන් 220 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් චවින්ද සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අනුව එම ඇඟලුම් ආයතනයේ කොවිඩ් පොකුරෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ යනවා. දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාවගෙන් ඇරඹී මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොවිඩ් පකුරේ සමස්ත ආසාදිතයන් ගණන මේ වන විට 323ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පළමු ආසාදිතයන් ලෙස හඳුනාගෙනුනේ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි. අනතුරුව සිදු කළ PCR පරීක්ෂණවලට අනුව එම කොවිඩ් පකුරෙන් තවත් ආසාදිතයන් 321 දෙනෙකු හඳුනාගෙනු අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු අයයි. ඒ අතරින් 101 දෙනෙකුම වාර්තා වුණේ ඊයේ දිනේදී. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් පමණක් ආසාදිතයන් 307 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊට අද අලුතින් වාර්තා වූ ආසාදිතයින් 220 දෙනාද ඇතුළත්. මේ ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයෙන් නියුතු වෙනවා. අනුයුක්ත වෙච්ච කට්ටියත් තව 400ක් පමණ සිටිනවා. ඉතින් මේ අයවලුන්ගෙන් 495ක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. විවිධ ප්‍රදේශවලට ගියපු සියලුම අයවලුන් අපි ඊයේ දිනේදීම හඳුනාගෙන ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් 125කට වැඩි සංඛ්‍යාවක් යුද හමුදාවේ නිරෝධායන කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙනීමට කටයුතු කරමින් සිටිනවා. පිටපළාත්වල හිටියත් මේ කොවිඩ් ආසාදිත වූ අයවලුන්ගේ පවුල් මේ සේවක සේවිකාවන් පසුගිය සති 3 තුලදී නැත්නම් මේ මාසයක් වෙනි කාලයක් තුලදී ඒ නිවෙස් වලට ගිහිල්ලා නැහැ. ඒක හින්දා එහෙම ගෙදර ගිහිල්ලා හිටියපු සියලුම අයවලුන් පවුල් වල අයවලුන් අපි මේ වෙනකොට නිරෝධායන කරලා තියෙනවා. මං කිව්ව විදිහට 150ක වගේ සංඛ්‍යාවක් මේ වෙනකොට තරම් තිබෙනවා. ඊයේ ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් අතරින් 33 දෙනෙකුම රැඳී සිටියේ එම ඇඟලුම් ආයතනයටම අයත් මිනුවන්ගොඩ නිවාසිකාගාරයකයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කඩිනමින් ඔවුන්ව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මෙම කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉරණවිල සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර දැනට 50 දෙනෙකු පමණ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. මේ ආකාරයට අපි දකිනවා මේ අවස්ථාවේදී මෙතන විශාල පොකුවක් ඇති වෙලා තියෙනවා COVID-19 රෝගීන්. ඒ වගේම එයින් යම්කිසි විදිහකින් සමාජයට යම්කිසි විදිහකින් පැතිරීමක් තියෙනවා. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා මේ තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන හෝ ඒ කර්මශාලාවට සම්බන්ධතාවයක් තිබිච්ච කෙනෙක් එතෙන්ට ආගිය කෙනෙක් ඉන්නවනම් ඔවුන් සමාජයේ ඉන්නවනම් අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටිනේ කරුණා කරලා කොහෙවත් ඇවිදින්න කරන්න එපා ගෙදරට වෙලා ඉන්න. ඒ වගේම යම්කිසි විදියකින් ශ්වසන රෝග තත්ත්වයක් තියෙනවා නම් වහාම රජයේ රෝහලකට යන්න. මේ අතර මිනුවන්ගොඩ දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පැන වූ පොලිස් ඇඳුම් නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වේයන්ගොඩ සිට ගම්පහ දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නැවැත්වීම සිදු නොකරන බවයි. ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයේ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා නතර නොකරන බවත් වාර්තා කරනවා. ඒ වගේම ඒ අතර මගින් ගමන් කරනවා නම් කරුණාකර දුම්රියෙන් ගමන් කිරීමෙන් වළකින නිසාත් ඉල්ලා සිටිනවා. අදාළ ප්‍රදේශ හරහා සෙසු රථ වාහන ගමනාගමනයට ඉඩ ප්‍රස්තාව ලබා දී තිබුණද ප්‍රදේශවාසීන් හැර වෙනත් පාර්ශවයන්ට එම ප්‍රදේශ මැදයේ රථ වාහන නවත්වා පුද්ගලයන් ඇතුළු කර ගැනීම ඇතුළු වෙනත් සංචලන කටයුතුවලට අවස්ථාව හිමිවන්නේ නැහැ. වෙනත් ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමට දැනට අදහසක් නැහැ. දැන් ඊයේ විශ්ලේෂණය කරපු වෛද්‍යවරු ඒ වගේම බුද්ධ්‍යාංශ නිලධාරීන් දැනුම් දුන්නේ මේ වැඩි පිරිසක් ඉන්නේ මේ පොලිස් බල ප්‍රදේශ තුනේ කියලා. ඊයේ හවස 5 වෙනකොට 39 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබුණ ඇදිරි නීති කඩකලාට අපි නිරන්තරයෙන් දැනුම් දුන්නා පිටතට යන්නට එපා රැඳී ඉන්න කියලා. නමුත් ඊයේ රාත්‍රී තවත් 12 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා වේයන්ගොඩ ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් නිරෝධායන ඇදිරි නීතියට පටහැනිව කටයුතු කරපු. ඒ අනුව ඔක්කොම 50 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා පෙරේදා ඉඳලා. ඒ අයට විරුද්ධව අපි නිරෝධායන රීතින් යටතේ කටයුතු කරනවා. සමහර අය තම පිළිබඳව ඇසුරු කරපු අය ආපු ගියපු තැන් ගැන තොරතුරු දෙන්න බයයි. ඒකට හේතුව සමහර වෙලාවට වැරදි ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ස්ථානෙට ගිය එක ගැන අපිට නඩුවක් පවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ ස්ථානෙට ගියා නම් එතන කවුද හිටියේ, කවුද ඇසුරු කරේ, වටේට කවුද හිටියේ මේ තොරතුරු මේ නිරෝධායන ක්‍රියාවලියට ලබාගෙන ඒ නිරෝධායන ක්‍රියාවලිය හරියාකාරව සිදු කරන්න. ඒක නිසා එහෙම යම් කෙනෙක් මැලිකමක් දක්වනවා නම් ඒ තොරතුරු දෙන්න තමුන් ගැන අනාවරණය වෙයි, තමුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා අපි පොරොන්දුවක් දෙනවා. එහෙම වෙන්නේ නැහැ. නව කොවිඩ් ආසාදිතයින් 220 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් සංඛ්‍යාව 461 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3733ක්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලොව සෑම පුද්ගලින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවයක් පවතින බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 3,56 ලක්ෂ ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 10,45,000කට අධිකයි. කොවිඩ් රෝගයට ගොදුරු වූ ලොව බලවත්ම මිනිසා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලින් පිට වී යලි දවන මන්දිරය වෙත පැමිණ තිබෙනවා. ඒ වෛරසයෙන් පූර්ණ සුවය ලැබීමෙන්ද තොරව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තමන් අසනීප තත්වයෙන් පසුවත් ඒ නොතකූ ජනාධිපතිවරයා දවන මන්දිරය ඉදිරියේදී සිය මුඛ ආවරණ ඉවත් කර මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඇමරිකානු ජනාධිපතිවරයාද ඇතුළුව එරට කොවිඩ්-19 ආසාදිතයන් ගණන 76 ලක්ෂ ඉක්මවන අතර වාර්තා වන මරණ ගණන 2,14,000කට අධිකයි. මේ අතර ලෝකයේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබීමට හැකියයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරනවා. එම සංවිධානය සැකපල කරන්නේ දැනට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස මිලියන 35 ඉක්මවන නමුත් එමාගේ මිලියන 800ක් තරම් ඉහළ යාගයක් ගන්නා බවයි. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් තීරණ ගනු ලබන්නේ ඉදිරියේදී ලැබෙන PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව බවයි. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි. මේ සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදුවෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. කොවිඩ්-19 වසංගතයේ සම්බන්ධව සංචාරක ව්‍යාපාරයට ඇති වෙලා තිබෙන ප්‍රශ්නය උඩ සංචාරක මාර්ග උපදේශකයන් සහ සංචාරක රියදුරන් සඳහා ලබා දෙන වන්දි මුදලක් එක සැරේ දෙන වන්දි මුදලක් මිලියන 1,86,000ක මුදලක් අනුමත කරා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර මහතා අද උදේ සේවයෙන් පහ කරලා තියෙනවා. ඒ කියන්නේ තනතුරෙන් ඉවත් කරලා තියෙනවා. කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුළ
පවතින තත්ත්වයන් තුළ ගරාගන්න තියෙන ක්‍රියාමාර්ග. ඉතාම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා IDA එකේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම ජනාධිපතිතුමා එදාම නිවේදනයක් නිකුත් කරා යම්කිසි නිලධාරියෙක් මේකට වගකිව යුතු නම් ඊට එරෙහිව අනිවාර්යෙන් පියවර ගන්නවායි කියලා. ඒ අනුවද මේ මාරු කිරීම සිද්ධ වෙලා තියෙන මේ සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධව ප්‍රශ්නයක්. ඒ උසාවියට ගොස් ඒ නොගත්තේ ඇයි? ඒ කරුණු සම්බන්ධව මූලික වශයෙන් තමයි ඒට බලපාන පුද්ගලයන් සමහරක් විට පරිපාලන හේතුන් මත ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. එයා නිදහස් කරනවා නම් නිදහස් කරනවා කන්විට් කරනවා ඒක උසාවියෙන් බය කරන්න CID එකට කරන්න බෑනේ මම. ඔබතුමා හරි ක්‍රමයෙන් ප්‍රකාශ කරේ. ඒ නිසා තමයි ප්‍රශ්නෙට විසඳුම් තමයි පරිපාලන වශයෙන් තීන්දුව අරන් තියෙන්නේ. දේශපාලනයේ පැත්තක තියලා පරිපාලන මාධ්‍යවලට මේ කටයුත්ත කරන්න සම්බන්ධ කළා. යාපන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත් යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ නිකාබය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට වූ ආරක්ෂක ප්‍රධානීන්ගේ යෝජනාවටද හිටපු අග්‍රාමාත්‍යවරයා විරුද්ධ වූ බවයි. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රථම වතාවට සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම වෙත පැමිණි අතර පැය එකමාරක කාලයක් සාක්ෂි ලබා දී ඔහු ඉන් පිටව ගියා. අද පෙරවරු 10ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණියා. එම සාක්ෂි විමසීමට සවන් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඒ වගේමයි හිටපු අමාත්‍යවරුන් වන සාගර රත්නායක මහතා සහ වජිර අබේවර්ධන මහතාද සහභාගී වී සිටියා. කෙසේ වෙතත් පැය එකමාරක පමණ කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයා Taman යම්කිසි රෝගී තත්ත්වයක පසු වන බව පවසමින් සාක්ෂි ලබා දීම සඳහා කොමිෂන් සභාවෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව කොමිෂන් සභාව හිටපු අග්‍රාමාත්‍යවරයාට නියෝග කර සිටියා නැවත සාක්ෂි ලබා දීම සඳහා මේ මාස 13 වන දින නැවත කොමිෂන් සභාවට පැමිණෙන ලෙස. මෙතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවන අවස්ථාවේ මෙරට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ සිය සාක්ෂි දීමේදී කියා සිටියේ වෙනත් රටවලද ඕනෑ තරම් මෙවැනි ප්‍රහාර එල්ල වූ අවස්ථාවල ජනාධිපතිවරයා වගකීම බහරගෙන නොමැති අතර රටක ත්‍රස්තවාදය මර්ධනය ආරක්ෂකාංශවල වගකීමක් වන බවයි. සාක්ෂි විමසීම අතරතුර හරස් ප්‍රශ්න විමසූ රජයේ අතිරික සොලිසිටර් ජනරාල්වරිය 2019 අප්‍රේල් 8 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැස්වීමට එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයා සහභාගී වූයේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසා සිටියා. එයට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම රැස්වීමට ඔවුන් දෙදෙනා සහභාගී වූ බවත් ඒ වන විට නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ ප්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ගැන ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු තමව දැනුවත් නොකළ බවත් සඳහන් කළා. මෙරටට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වූ බව විදෙස්ගතව සිටි තමාව පළමුව දැනුවත් කරන ලද්දේ තම ආරක්ෂකාංශයේ ප්‍රධානියා වන අතර ඔහු ඒ පිළිබඳ සමාජ ජාලවලින් දැනුවත් වී සිටි බවද ඔහු පැවසුවා. එම අවස්ථාවේදීම එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්සේනවිරත්න මහතා තමන් අමතා සිදුවීම පිළිබඳව දැනුවත් කළ බවත් ඉන්පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් ඇබතු බවත් හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සඳහන් කළා. පිපිරීම් කිහිපයක් සිද්ධ වුණා. තව වෙයිද දන්නේ නැහැ. මම මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරිටයි පොලිස්පති පූජිත්ටයි කලින් කියලා තිබ්බේ. අවශ්‍ය පියවර ගත්තේ නැහැ. යනුවෙන් ජයවර්ධන මහතා එම අවස්ථාවේ තමන්ට පැවසූ බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. හැමෝටම කිව්වා ඇයි මට නොකිව්වේ කියා එවිට තමා ප්‍රශ්න නොකළේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනපතිගෙන් විමසූ විට තමා එසේ විමසූ බවත් පියවර ගත හැකි අයටයි දැනුම් දුන්නේ. සර්ට මම ඊයේ ගන්න හැදුවා. නමුත් සම්බන්ධ කරගන්න ලැබුණේ නැහැ යනුවෙන් ජයවර්ධන මහතාගෙන් පිළිතුරු ලැබුණ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය සම්බන්ධතාවයක් පැවතියේ යයි කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇතනම් තමා එය පිළිගන්නේද යන්නයි. එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නා. පියපුතු සම්බන්ධතාවයේ තිබුණේ මායි හේමසිරිය අතරේ. ඒකයි ආරක්ෂක ලේකම් තොරතුරු දුන්නේ. ආරක්ෂක ලේකම් කියන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු ආචාර කරනවා හෙලිකොප්ටරේ යන්න පුළුවන්. අසීමිත වරප්‍රසාද තියෙනවා.
අනෙක හේමසිරට රාජ්‍ය ආයතන රසක ප්‍රධාන තනතුරු දීලා තිබුණා. මම දැනුවත්ව ඉතිහාසයේ කවදාවත් එහෙම තනතුරු දීලා නැහැ. අවුරුදු 25ක ඉඳලා දන්න හින්දා තමයි එහෙම දුන්නේ. හේමසිරි මාව කෑමටත් ගෙදර එක්කන් යනවා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ එහෙම තිබ්බ පැණි වර්ගයට හෙන ගැහුවේ කවදාද යන්නයි. එවිට හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය එවකට පොලිස්පති ආරක්ෂක ලේකමුයි මේකට වග කියන්න ඕනේ. ප්‍රහාරය පිළිබඳ පෙරළද බුද්ධ තොරතුරු නසලකා හැරලා තමයි මේ දේ සිද්ධ වුනේ. මේකේ ලොකුම වේදනාව තියෙන්නේ මට. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම රටේ අප්‍රසාදයට පත් වුණේ මගේ දුර කාලයේදී මේ සිදුවීම වුණේ හින්දායි. වෙන රටවලත් ඕනතරම් මේ වගේ දේවල් වෙනවා. එහෙම උණයි කියලා ජනාධිපති වගකීම් බාරගන්නේ නැහැ. රටක ත්‍රස්තවාදයේ තියෙනවා නම් ඒක මර්ධනය කිරීම ආරක්ෂක අංශවල වගකීමක් යනුවෙන් පිළිතුරු දුන්නා. ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් කාන්තාවන් නිකාබ් ඇඳීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුණේ කවුරුන්ද යන්නයි. අගමැතිවරයා නිකාබේ තහනම් කිරීම යෝජනාවට කැබිනට් මණ්ඩලයේදීත් විරුද්ධ වුණා. එවක පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් තමයි මුස්ලිම් නායකයින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා එවකට මුස්ලිම් ඇමතිවරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. යනුවෙන් හිටපු ජනපතිවරයා පැවසුවා. පාස්කු ප්‍රහාරයට අදාළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් රියාද් බදුදීන්ට ඍජු සම්බන්ධතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සනාථ කිරීමෙන් පසුව ඔහු නිදහස් කළ බව ආභ්‍යන්තර ආරක්ෂක සුදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. අපි දැක්කා අපි හිටපු වගකීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. මේ ප්‍රකාශය දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවෙලක් තිබෙනවාද? වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසියේ කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. දැන් ඔය කියන පුද්ගලයා මෙම සැකකරුව 2019 4/21 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සිදු කරන ලද බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 20/4/14 වන දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3 බැගින් දෙවතාවක්ම මාස 6ක කාලයක් සඳහා රැඳුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ. එබැවින් රැඳුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/29/28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකථන මගින්. ඉතින් ඒක දැන් අර ත්‍රස්තවාදී මේ ක්‍රියාවටම කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත් තොරතුරුත් ඒ වගේම අර විශ්වාස කරන්න ව්‍යාපාරික කටයුතු. ඒ කියන්නේ අවසාන දුරකථන පරිවිඩය ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. එතකොට ඒක නිසා තමයි මේ ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. කියන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. පරිශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව අය තරංගුවට ගන්න පුළුවන්. මේ කියන නිලධාරීන් වෙනුවෙන් ගන්න තීන්දුවමක් හරි තියෙනවද කියලා මත්තේ. නිදහස් ක්‍රීම පිළිබඳව තවදුරටත් දැන් වෙනත් අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යොදලා අත් කරලා ඒ සඳහාම මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක සාධාරණයක් වෙන්න ඕනේ හැමෝටම. නමුත් කාටවත් මේ චෝදනා වලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. මොකද තමුන්ලාන්සේ දරන මතයම තමයි අපි දරන්නේ. මේ නිදහස් කරන් යන්නේ උදාහරණය විතරයි. නමුත් විභාගය යනවා. තිබුණොත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන
අපිට කරන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ගිහිලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සංදර්ශනයක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේක නරක අපි ඒක ගැනස් වෙන්නේ. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ අදදරන ප්‍රවෘත්ති නාලිකාවේ නිල ලාංඡනය භාවිතා කරමින් සංසරණය වූ අසත්‍ය නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් 3ක් යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් අද සඳහන් කළා. මතුවී ඇති තත්ත්වය තුළ අදදරන සන්නාමය භාවිතා කරමින් දුරකථන හා සමාජාලා ඔස්සේ පැතිරෙන අසත්‍ය පුවත් විශ්වාස නොකරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග අද දෙරණ සන්නාමය භාවිත කරමින් විවිධ අසත්‍ය කෙටි පණිවිඩ ඊයේ ව්‍යාප්ත වී තිබුණා. එහෙත් අද දෙරණ නිල ප්‍රවෘත්ති විකාශය කෙරෙන්නේ ටීවී දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් අද දෙරණ 24 නාලිකාව සහ FM දෙරණ ඔස්සේ වන අතර www.adaderana.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම තහවුරු කරගත් තොරතුරු ගෙනෙනවා. එමෙන්ම සියලු ජංගම දුරකථන ජාල ඔස්සේ අද දෙරණ කෙටි පණිවිඩ සේවාව හරහාද තොරතුරු එසරින් ගෙනෙන අතර ඒ සඳහා ලියාපදිංචි විය හැකි ආකාර මෙසේ. ඔබ භාවිත කරන්නේ ඩයලොග් සම්බන්ධතාවක් නම් ඔබට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් මෙන්ම සිංග්ලිෂ් වලින් අද දෙරණ කෙටි පණිවිඩ ලබා ගැනීම සඳහා තිරය දැක්වන ආකාරයට ලියාපදිංචි වී එම සේවාව ක්‍රියාත්මක කරගත හැකියි. එමෙන්ම ඔබට ඇත්තේ මොබිටෙල් දුරකථන සම්බන්ධතාවක් නම් තිරය දැක්වන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ලබාගත හැකි වෙනවා. ඔබ හච් දුරකථන ජාලයක් භාවිත කරන්නේ නම් තිරය සටහන්ව ඇති ආකාරයට ලියාපදිංචි වීමෙන් අද දෙරණ සිංහල සහ ඉංග්‍රීසි භාෂා කෙටි පණිවිඩ සේවා සක්‍රිය කරගත හැකියි. ඔබගේ ජංගම දුරකථන ජාලයේ එයාටෙල් නම් මෙහි සටහන් වන අයුරින් ලියාපදිංචි වීමෙන් අද දෙරණ කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කරගත හැකි වෙනවා. මේ අතර ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ නිල ලාංඡනය භාවිත කරමින් සංසරණය වූ අසත්‍ය නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් 3ක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙරණ අරුණ වැඩසටහන සමග එක්වමින් සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන ඒකම අද දෙරණ අපේ ප්‍රවෘත්ති ලෝගෝව යොදාගෙන ඊයේ මාධ්‍ය නිවේදනයක් විදිහට සංසරණය වුණා. හෙට රටපුරා ඇඳිරි නීතිය කියලා සඳහනක්. මේකේ සමස්තයම විකෘතියක් විදිහට ඉදිරිපත් කළ දෙනවා. දැන් මෙවැනි දේවල් මෙවැනි දූෂමාන තොරතුරු සමාජගත වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද පොලිසියට? මේ අයට ඉතාම දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මම අද උදේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට කතා කරා. විශේෂ කණ්ඩායම් 3ක් දැන් යොදවලා තියෙනවා. නිවේදනය උත්පාදනය වුණේ කොතනින්ද ආරම්භ වුණු සෝස් එක හොයාගන්න යම් යම් කරුණු හොයාගෙන තිනවා. ඒ වගේම මේක දැනම චේතනාන්විතව ෂෙයා කරපු අය පිළිබඳව හොයා බලන්න. තොරතුරු දෙන විදියක් තියෙනවා ජනතාවට. එකක් තමයි රටේ ලියාපදිංචි විද්‍යුත් නාලිකා තියෙනවා. මුද්‍රිත මාධ්‍ය තියෙනවා. ඊට අමතරව වෙබ් අඩවි තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, ඒ වගේම ජනාධිපති මාධ්‍ය ඒකකය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස් මාධ්‍ය ඒකකය මේවා තියෙනවා. ඉතින් මේවැන් කියන කරුණු විතරක් මේ වෙලාවේ පිළිගන්න. මේ වගේ සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වෙන ඒවා පිළිගන්න එපා. ඒ වගේම ඒවා දන්නේ නැත්නම් මේකේ සෝස් එක ප්‍රභවය ඒක ෂෙයා කරන්න යන්නත් එපා. එහෙම වැරදිකරු කරන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්, රක්ෂිත බන්ධනාගාරගත කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 2ක සිරදඬුවමක් ලබා දෙන්නත් නීතියේ හැකියාවක් තියෙනවා. පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ගොනාකෝවිලේ රෝහට අයත් බව කියන T56 ගිනියවි 4ක් සහ මැගසින් 2ක් පොලිස් විශේෂකාර බලකාය විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. ඒ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ කැලෑවක විදුලි කණුවක් යට සඟවා තිබියදී. පොලිස් විශේෂකාරි බලකා මුලස්ථානයේ වැටලීම් අංශයේ නිලධාරීන් මීට දින 3කට පෙර රත්මලාන දෙවට පාරේ සඟවා තිබී T56 ජීවුන්ඩ ඇතුළු ජීවුන්ඩ 270ක් කැලෑපද ප්‍රදේශයක තිබී සොයාගැනුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගෙන් 2 දෙනෙක් ගුණාකෝවිලේ සුද්දා සහ ගුණාකෝවිලේ ජානක ලෙස හඳුනාගෙන තිබෙනවා. මොවුන් මෑතකදී පොලිසිය සමග ඇති වූ වෙඩිහුවමාරුවෙන් මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගොනාකෝවිලේ රොහාගේ සමීපදමයින් වන අතර සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ මෙම ජීව උණ්ඩ ගොනාකෝවිලේ රොහාට අයත් බවයි. කෙසේ වෙතත් උන්ට සොයාගත් ස්ථානයේ T56 වර්ගයේ ගිනියවි නොතිබීම හේතුවෙන් පොලිස් විශේෂකාර්ය බලකාය මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඊයේ දින ඊට සම්බන්ධ පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ එම ගිනියවි කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ කැලෑවක විදුලි කණුවක් යට සගවා ඇති බවයි. එම ගිනියවි 4 සමගින් මැගසින් 2ක්ද පොලිසිය සිය බහරයට ගැනුණා. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් මෙම පුද්ගලයන් 2 දෙනා කහතුඩුව පොලිසියට බහර දුන් අතර ඔවුන් කැස්පෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවත් පුවත් කිහිපයක් දැන්. ගම්පොල වෙළම්බොඩ වටදිනිය ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තැබූ කසලතේ කිලෝග්‍රෑම් 5580ක් ගම්පොල විශේෂකාර්ය බළකාය නිලධාරීන් සිය බහරයට ගෙන එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. බුත්තල ගෝනගං ආන ප්‍රදේශයේ සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු අද පෙරවරුවේ වනාලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෝපයටපත් ප්‍රදේශවාසීන් බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය ගෝනගල 21 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් මේ වන විටත් විරෝධතාවයක නිරත වෙනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැද්දයක් එකිනෙක ගැටෙන අයුරු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.